සුබදසක් සියලු දෙනාටම අද රසායන විද්‍යා පාඩමේ කතා කරන්න හැදුවේ ද්‍රව්‍යතා ගුණිතය සහ මේ ද්‍රව්‍යතා ගුණිතයයි අයනික ගුණිතයයි පාවිච්චි කරලා කොහොමද අපි අවක්ෂේපයක් ඇති වෙන්නේ කියලා හොයන්න කියලා. ඔයගලන්ට විභාග ප්‍රශ්න අවිල්ල තියෙන ඕන තරම් මේ ද්‍රව්‍යතා ගුණිතය සහ අවක්ෂේප පෙරීම කියන කාරණාව එක්ක ගොඩක් වෙලාවට ප්‍රශ්න එනවා කාණ්ඩ විශ්ලේෂණයේ අවක්ෂේප ඇතිවීම කොහොමද කියන දේ විස්තර කරන්නේ මේ සමතුලිතතාවයේ කොටස එන මේ ද්‍රව්‍යතා ගුණිතයත් එක්ක. ඒ කාණ්ඩ විශ්ලේෂණය ඔයගලන්ට මතක ඇති. ඒ කාණ්ඩ විශ්ලේෂණයේ හැම අවක්ෂේපයක්ම කොහොමද එහෙම අවක්ෂේපයක් බවට පත් වෙන්නේ කියන කාරණා මේ ද්‍රව්‍යතා ගුණිතය මගින් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් අද මේ පාඩමෙන් කතා කරන්න උත්සාහ කරන්නේ කොහොමද ද්‍රව්‍යතා ගුණිතය තුළින් අවක්ෂේපයක් ඇතිවීම තීරණය කරන්න කියන කාරණාව. ඒ වගේම මේ ආශ්‍රිත විශේෂ ගැටලුවකුත් අපි කතා කරනවා මේ පාඩමෙන්. ඉතින් මුලින් බලමු ද්‍රව්‍යතා ගුණිතය කියන්නේ මොකක්ද කියලා. මම අදහසක් ඔයගලන්ට දීලම මේ කොටස පටන් ගන්නම්. ඒක බොහොම සරල කොටසක් ද්‍රව්‍යතා ගුණිතය කියන කාරණාව. එතකොට ද්‍රව්‍යතා ගුණිතයක් කියලා කියන්නේ මොකක් හරි අවක්ෂේපයක් හැදෙන ද්‍රව්‍යයක් සහ එයාගේ ආයන ද්‍රාවණයක්. අවක්ෂේපයක් හැදෙන ද්‍රව්‍යයකුයි එයාගේ ආයන ද්‍රාවයකුයි ඒ අවක්ෂේපයේ තියෙන ආයන වලින් සංතෘප්ත ද්‍රාවණයක් සහිත අවක්ෂේපයක්. අපි නේ උදාහරණයක් විදිහට සැලකුවොත් කැල්සියම් කාබනේට් ගත්තට පස්සේ කැල්සියම් කාබනේට් මෙහෙම අවක්ෂේපයක් සහ එයාගේ කැල්සියම් ආයන සහ කාබනේට් අහිත ආයන සහිත ද්‍රාවණයක් හිතන්න. එතකොට මේක කැල්සියම් කාබනේට් අවක්ෂේපයේ තියෙනවා එයාගේ අයන තියෙනවා මේ අයන වලින් මේ ද්‍රාවණය සංතෘප්තයි. ඔයගොල්ලෝ දන්නවා ලුණු ද්‍රාවණයකට ජල ද්‍රාවණයකට ලුණු දාගෙන යන ගිහිල්ලා හොඳින් දිය වෙනවා. නමුත් යම්කිසි අවස්ථාවක් ඔයගොල්ලන්ට හම්බෙනවා මේ ලුණු යට ස්පටික විදිහට තැම්පත් වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී සෝඩියම් ක්ලෝරයිඩ් වලින් මේ ද්‍රාවණය සංතෘප්ත වුණා. සංතෘප්ත වුණා කියලා දැනගත්තේ කොහොමද? යට අවක්ෂේපයක් ඇතිවීම නිසා. එහෙනම් මේ සංතෘප්ත ද්‍රාවණයක් තුල තමයි මේ අවක්ෂේපගත වීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ද්‍රව්‍යතා ගුණිතය අපි කතා කරන්නේ සංතෘප්ත ද්‍රාවණ සඳහා. සංතෘප්ත ද්‍රාවණ සහ යාගේ හැදෙන අවක්ෂේපය. එතකොට මේ කැල්සියම් කාබනේට් හොඳ ප්‍රබල අපි දන්න කාණ්ඩ විශ්ලේෂණයේ හම්බෙන හොඳ අවක්ෂේපයක්. අන්තිම කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේදී හම්බෙනවා මේක සුදු අවක්ෂේපයක්. එතකොට මේ සුදු අවක්ෂේපය ගත්තට පස්සේ මෙයාගේ සංතෘප්ත ද්‍රාවණයක් තුළ කැල්සියම් අයන කාබනේට් අයන එකතු වෙලා මේ සංතෘප්තතාවයට වඩා ඊළඟ අංශුවේදී තමයි. ඒ කියන්නේ සංතෘප්තතාවය පිරීලා ඊළඟ අවස්ථාවේ තමයි මේ අවක්ෂේපය ඇතිවීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි සංතෘප්තතාවයයි එයාගේ අවක්ෂේපයයි අපි ගත්තට පස්සේ කැල්සියම් කාබනේට් අවක්ෂේපය කියන එක එයාගේ අයනත් සමග මෙන්න මේ ආකාරයේ සමතුලිතයක් පවතිනවා. මෙන්න මේ අවස්ථාවන් වලදී තමයි අපිට ද්‍රව්‍යතා ගුණිතය කියන කොටස ද්‍රව්‍යතාවය කියන දේ සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ගත්තොත් මොකද්ද මේ ද්‍රව්‍යතාවය කියන්නේ කියන එක? ද්‍රව්‍යතාවයක් කියලා කියන්නේ දියවීමක් කියන එක. ඒ කියන්නේ දිය වෙන ප්‍රමාණය ගැන අදහසක් තමයි අපිට මේ ද්‍රව්‍යතා ගුණිතය ඇතුළෙන් දෙන්නේ. එතකොට කැල්සියම් කාබනේට් හොඳ අවක්ෂේපයක් බව ඇත්ත. නමුත් ඕනෑම අවක්ෂේපයක් මේ විදිහේ සංතෘප්ත අයන ද්‍රාවණයත් එක්ක සමතුලිතයක් පවතිනවා. එතකොට මෙයාගේ M ස්කන්ධයක් තිබුණා කියලා හිතුවොත් මෙයාගෙන් S කියන ප්‍රමාණයක් මෙයා ද්‍රාවණගත කරනවා කියලා කිව්වොත් අන්නේ S කියන ප්‍රමාණය තමයි කැල්සියම් කාබනේට් වල ද්‍රව්‍යතාවයට එන්නේ. මෙන්න මෙච්චර ප්‍රමාණයක් මෙයා ද්‍රාවණගත කරනවා. එතකොට හොඳ අවක්ෂේපයක් නම් එයාගෙන් අයන වලට වෙන් වෙන ප්‍රමාණය ඉතා අඩුයි. ඉතින් කැල්සියම් කාබනේට් ගත්තොත් එයා අයන වලට වෙන් වෙන ප්‍රමාණය ඉතා අඩුයි. මොකද එයා අවක්ෂේප විදිහට ඉන්න කැමති. නමුත් සාමාන්‍යයෙන් අයන වලටත් වෙන් වෙලා අවක්ෂේපයේ විදිහට පවතින කෙනෙක් නම් ඒ කියන්නේ අයන වලටත් වෙන් වෙන ඉඩ දෙනවා නම් හොඳට එයාගේ ද්‍රව්‍යතාවය වැඩි වෙලා යනවා. ඉතින් ඔයගොල්ලන්ට මතකයි ද්‍රව්‍යතා ගුණිතය කියන කොටස නම් ගන්නේ KSP වලින්. ඒතර KSP සමාන වුණේ කැල්සියම් අයනවල සාන්ද්‍රණයටත් කාබනේට් අයනවල සාන්ද්‍රණයේ ගුණිතයට. ඔන්න මේ කොටස් නම් සරල කොටස්. ඒක ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති. එතකොට කැල්සියම් අයන සාන්ද්‍රණයත් S, කාබනේට් අයන සාන්ද්‍රණයත් S. එතකොට මේක S වර්ගයක් විදියට නේ. එතකොට KSP කියන්නේ S වර්ගය. එහෙනම් මේ කොටසේ මේ වගේ ගැටලුවක නැත්තම් මේ වගේ අවක්ෂේපයක ද්‍රව්‍යතා ගුණිතයෙන් අපිට ලැබෙනවා KSP සමාන S වර්ග කියලා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න මේ කැල්සියම් අයන සාන්ද්‍රණය හෝ කාබනේට් අයන සාන්ද්‍රණය ඉහළ යෑමත් සමග සිද්ධ වෙන දේ තමයි KSP යගේ ඉහළ යෑම. ඒ කියන්නේ හොඳට ද්‍රාවණගත වෙනවා නම් අයන එයාගේ KSP යගේ ඉහළ යනවා. ඒ කියන්නේ එයා හොඳට දිය වෙන කෙනෙක්. ඒ කියන්නේ අවක්ෂේප ගතිය අඩු එයා ද්‍රාවණයට පුළුවන් තරම් අයන දෙනවා. එතකොට අනිත් පැත්තට හිතලා බලන්න මේ S වර්ගය කියන කොටස නැත්නම් මේ ද්‍රාව්‍යතාවය අඩු වුණොත් ඒකෙන් කියන්නේ KSP අඩුයි. එහෙනම් හොඳට ද්‍රාවණගත වෙන්නේ නැහැ. එයා අවක්ෂේපයේ විදිහටම ඉන්න කැමති කෙනෙක්. උදාහරණයක් විදිහට කැල්සියම් කාබනේට් ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ එකකින් අනිත් පැත්ත පෙරෙව්වොත් අපිට ගන්න පුළුවන් KSP යගේ අඩු නම් එහෙනම් එයාගේ ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. KSP යගේ වැඩි නම් එහෙනම් එයාගේ ද්‍රාව්‍යතාවයත් වැඩි වෙනවා. ඒ කියන්නේ හොඳට ද්‍රාවණගත වෙනවා. මොකද මේ KSP කියන අගේ කෙලින්ම අනුලෝම සමානුපාතික වෙනවා ප්‍රතිඵලවල සාන්ද්‍රණ ගුණිතයත් එක්ක.
ඉතින් අන්නේ කියන කාරණාවත් එක්ක තමයි මේ KSP සහ ද්‍රව්‍යතාවය එක්ක මේ වගේ සම්බන්ධයක් මම ගත්තේ. ඉතින් අපි ඊට පස්සේ කොහොමද බලමු මේ ද්‍රව්‍යතා ගුණිතය අයනික ගුණිතයත් එක්ක සම්බන්ධ කරලා අවක්ෂේපයක් ඇති වෙනවද නැද්ද කියන කාරණාව හොයලා බලන්න. ඉතින් කලින් සඳහන් කළා මතක ඇති ආම්ලික විකට KC සහ KP එක ඔයගලන්ට හම්බෙනවා. මම මේ පොදු ආචරණ කොටස මේ කතා කළා QC කියන කොටස්. ඒ කියන්නේ QC QP කියන කොටස. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ලබ්ධිය කියන කොටස. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ලබ්ධියකින් අපි පාවිච්චි කළා මේ ප්‍රතික්‍රියාවේ දිශාව මොන පැත්තටද වෙන්නේ. ඉදිරියටද වැඩිපුර නැඹුරු වෙන්නේ ආපස්සටද වැඩිපුර නැඹුරු වෙන්නේ කියන කාරණාව අපි කතා කළා ප්‍රතික්‍රියා ලබ්ධිය ඇසුරෙන්. ඉතින් අන්න ඒ වගේ තමයි මේ KSP සහ අයනික ගුණිතය ඇසුරෙන් අපිට තීරණය කරන්න පුළුවන් අවක්ෂේපයක් මේ වෙලාවේ ඇති වෙනවද නැත්නම් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැද්ද කියන කාරණාව. ඉතින් මෙතනදිත් KSP කියලා කියන්නේ ද්‍රාවණය සංතෘප්ත වෙලා අවසානයේ සමතුලිතයට පත් වුණාට පස්සේ ප්‍රතිඵලවල සාන්ද්‍රණ ගුණිතයෙන් ඇතිවන අගය. නමුත් ඕනෑම අවස්ථාවක තියෙන අයන ප්‍රමාණ වලින් ඒ අවස්ථාව අපි හිතන්නකෝ කැල්සියම් අයන මෙච්චර ප්‍රමාණයක් දානවා කාබනේට් අයන මෙච්චර ප්‍රමාණයක් දානවා. අන්නේ ඕනෑම අවස්ථාවකදී ඒ තියෙන ප්‍රමාණයෙන් අයනවල ගුණිතය ගත්තොත් අපි ඒකට අයනික ගුණිතය කියලාම කියනවා. මේ අයනික ගුණිතය මම KI විදිහට නම් කරොත් KI විදිහට කිව්වොත් අයනික ගුණිතය කියන්නේ KSP වගේම කැල්සියම් මේ ගානේ නම් ප්‍රතිඵලවල තියෙන අයනවල සාන්ද්‍රණ ගුණිතේ ගුණිතය. එතකොට අයනික ගුණිතය කියන්නේ ප්‍රතිඵල අයන සාන්ද්‍රණවල ගුණිතය. හැබැයි මෙතන වෙනස තමයි KSP යගේ මනින්නේ අපි සමතුලිත අවස්ථාවේදී මේක ඔක්කොම ඒ කියන්නේ ප්‍රතිඵල පැත්තටත් ගිහිල්ලා ප්‍රතික්‍රියක පැත්තටත් ගිහලා අවසානයේ සමතුලිත වුණාට පස්සේ තමයි අපි KSP මනින්නේ. නමුත් අයනික ගුණිතය කියන එක මනින්නේ ඕනෑම අවස්ථාවක සමතුලිත වීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම අවස්ථාවක ඒ ද්‍රාවණයේ තියෙන ප්‍රතිඵල අයන සාන්ද්‍රණය බැලුවා ගුණිතය. හරි? අන්‍ය අවස්ථාවේදී තමයි අපි අයනික ගුණිතය කියන එක බලන්නේ. ඒතර ඔන්න ඔය වෙනස තමයි අයනික ගුණිතය සහ KSP අතර තියෙන්නේ. ඉතින් මේකෙත් අවක්ෂේපයක් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මේ අයනික ගුණිතය මම KI විදිහට සඳහන් කළොත් මේ අයනික ගුණිතය KSPට වඩා විශාල අවස්ථාවක් සැලකුවොත් ඒ කියන්නේ ද්‍රාව්‍යතා ගුණිතයට වඩා අයනික ගුණිතය විශාලයි නම් අයන ගොඩක් තියෙනවා ද්‍රාවණේ. ද්‍රාව්‍යතා ගුණිතයටත් වඩා වැඩි වෙලා ඒ කියන්නේ සංතෘප්තතාවයේ අභිභව ගිහිල්ලා දැන්. එහෙනම් අයනික ගුණිතය විශාල වෙන අවස්ථාව කියන්නේ සංතෘප්තතාවය ඉහළ යනවා නම් සංතෘප්තව තියෙන පුළුවන් අයන ටික තියාගෙන ඉතුරු අයන ටිකෙන් අවක්ෂේපය හදනවා. එහෙනම් මේ අවස්ථාවේදී අවක්ෂේපයක් ඇති වෙනවා. අවක්ෂේපයක් ඇති වේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ අයන ගුණිතය කියන එක KSPට වඩා අඩු අවස්ථාවක්. ද්‍රාව්‍යතා ගුණිතයටත් වඩා අඩුයි. ඒ කියන්නේ ද්‍රාව්‍යතා ගුණිතය කියන්නේ අවසානයේදී සංතෘප්ත අවස්ථාව. දැන් සංතෘප්ත වෙන්න ප්‍රමාණවත් තරම්වත් අයන සාන්ද්‍රණයක් නැහැ ද්‍රාවණේ. එහෙනම් කොයි වෙලාවකද මේ අවස්ථාවේදී අවක්ෂේපයක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ද්‍රාව්‍යතා ගුණිතයට වඩා අයනික ගුණිතය අඩු නම් අවක්ෂේපයක් ඇති නොවේ. ඒ අවස්ථාවේදී අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. මොකද සංතෘප්ත වෙන අවස්ථාවේ තමයි KSP ගන්නෙ. දැන් සංතෘප්ත වෙන්න තරම්වත් ප්‍රමාණවත් අයන ප්‍රමාණයක් නැහැ. එහෙනම් කොහොමද අවක්ෂේපයක් ඇති වෙන්නේ? ඊළඟට තුන්වෙනි අවස්ථාවක අපිට ගන්න පුළුවන් මේ අයනික ගුණිතය KSPට ආසන්න වශයෙන් සමාන වන අවස්ථාව. ඒ කියන්නේ අයනික ගුණිතයයි ද්‍රාව්‍යතා ගුණිතය දැන් එකම එක. දැන් සංතෘප්ත අවස්ථාව. හැබැයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න සංතෘප්ත අවස්ථාවේදීත් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. මොකද සංතෘප්තය කියන්නේ දැන් ද්‍රාවණයේ සංතෘප්තයි. ඊට වඩා අංශුවක් හරි වැඩි වෙච්ච ගමන් තමයි ඒ අංශුවට දාලා අවක්ෂේපය ඇති වෙන්නේ. නමුත් අපි ගණන් හැදීමේදී සීමාවක් විදිහට මෙතන අයනික ගුණිතය KSPට සමාන වන අවස්ථාව අවම අවස්ථාව විදිහට ගන්නවා. ඒ අවස්ථාවේ අවක්ෂේපය ඇතිවීම පටන් ගන්නවා කියන. මොකද අපිට ගාණක් හදද්දී සීමාවක් හොයාගන්න බැරි වෙනවනේ. ඒක නිසා එතනදී අපි සීමාවක් විදිහට ගන්නවා. ඔව්. සංතෘප්ත අවස්ථාවේදී තමයි අවම සීමාව විදිහට නම් ගාණ හදන්නේ. නමුත් ඇත්ත කතාව ගත්තට පස්සේ KSPට අයනික ගුණිතය සමාන උනායි කියලා ඒ අවස්ථාවේදී අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. මොකද ද්‍රාවණයේ සංතෘප්තය ඒක හරි. නමුත් KSPට වඩා පොඩ්ඩක් හෝ වැඩි වෙන්න ඕනේ අයනික ගුණිතය අවක්ෂේපයක් ඇති වෙන්න නම්. ඉතින් මේ අවස්ථාව ගත්තත් KSP අයනික ගුණිතයට සමාන වන අවස්ථාව ගත්තත් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කියන කොටස් තුනට අදාළව තමයි ඔයගොල්ලන්ට ද්‍රාව්‍යතා ගුණිතය අයනික ගුණිතය සැලකිල්ලට අරගෙන කොහොමද මේකේ අවක්ෂේපයක් ඇති වෙනවද නැද්ද කියන අවස්ථාව ගැන තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ද්‍රාවණ කීපයක් තියෙනවා නම් අයන කීපයක් තියෙනවා නම් මුලින්ම ඇති වෙන්නේ මොන අවක්ෂේපයද? ඊට පස්සේ ඇති වෙන්නේ මොන අවක්ෂේපයද කියන අන්න ඒ වගේ ඒ සියලු කාරණාවන් දැනගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අයනික ගුණිතය KSPත් එක්ක සම්බන්ධ කර ගැනීම. ඔයගලන්ට ඕන තරම් විභාග ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අයනික ගුණිතයයි KSP සම්බන්ධ කරලා තියෙන ගැටලු. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට මහන්නේ
ගොඩක් ගණන් වල ඇවිල්ලා තියෙනවා කලින් ඇති වෙන අවක්ෂේපය මොකක්ද කියලා. නැත්තම් අවක්ෂේප වීම පැහැදිලි කරන්න කියලා. කාණ්ඩ විශ්ලේෂණයේදී ප්‍රධානව කරන එක පැත්තක් අපි දෙවෙනි කාණ්ඩේ සහ හතරවෙනි කාණ්ඩේ ගත්තට පස්සේ එක අවස්ථාවකදී H2S බුබුලණය කරන ආම්ලික මාධ්‍යයේදී අනිත් අවස්ථාවකදී බාෂ්පික මාධ්‍යය. ඇයි එහෙම අවස්ථා දෙකක් ගන්න කියන එක. ඒකට ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් පොදු අයන ආචරණය සහ එන්න මේ අයනික ගුණිතයේ KSP කියන කොටස් වලින්. ඉතින් අපි බලමු මේ පොඩි ගැටලුවක් කතා කරලා කොහොමද මේ අයනික ගුණිතය සහ KSP එක්ක සම්බන්ධතාවයෙන් කොහොමද අවක්ෂේපයක් ඇතිවීම තීරණය කරන්න කියලා. හරි එහෙනම් මේ ගැටලුව අපි බලමු කොහොමද කියලා. මේ ගන්න කියලා තියෙනවා මැග්නීසියම් නයිට්‍රේට් වල සාන්ද්‍රණය එක වැඩි කිරීම 10^5කින් ඝන සෙන්ටිමීටර් 50ක් ඝන ඩෙසිමීටර් මවුල එක වැඩි කිරීම 10^2ක සාන්ද්‍රණයේ තියෙන පොටෑසියම් කාබනේට් වලින් ඝන සෙන්ටිමීටර් 50ක් ගන්නවලු. මේ ද්‍රාවණ දෙක මිශ්‍ර කරලා මේකේ මැග්නීසියම් කාබනේට් අවක්ෂේපය ඇති වෙනවද නැද්ද කියන එක තමයි මේ ගානේදී අහන්නේ. බලමු අපි මේ ගාන හදන්න. එතකොට මැග්නීසියම් නයිට්‍රේට් ගත්තට පස්සේ මට මැග්නීසියම් නයිට්‍රේට් ලියන්න පුළුවන් ඒක හොඳ ලවණයක්. ලවණ පූර්ණ විච්ඡේදනය වෙනවා. මම මේක කලුණු සඳහන් කරලා තියෙනවා වැඩසටහන් වලදී. ලවණ පූර්ණ විච්ඡේදනය වෙනවා. එහෙනම් මැග්නීසියම් අයන වලට සහ නයිට්‍රේට් අයන වලට මෙයා කැඩෙනවා. ඒතර මෙයාගේ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10^5යි ඝන ඩෙසිමීටරයට මවුල. එකෙන් ගන්නේ ඝන සෙන්ටිමීටර් 50ක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතනින් එන්න සාන්ද්‍රණයම තමයි මේගොල්ලන්ටත් එන්නේ. මොකද ස්ටොයිකියොමෙට්‍රි 1:1යි ප්‍රතික්‍රියාව තුලිත ස්ටොයිකියොමෙට්‍රි 1:1 මෙතන දෙකක් එනවා. මොකද නයිට්‍රේට් අයන දෙකක් නිසා අයන තුලිත වෙන්නත් ඕන නිසා. එතකොට මේ මෙතනින් එන සාන්ද්‍රණයක් තමයි මෙතනටත් එන්නේ. ඒ වගේ සාන්ද්‍රණ දෙගුණයක් තමයි මෙතනට එන්නේ. ස්ටොයිකියොමෙට්‍රි මේ දෙක 1:2යි. මේක සහ මැග්නීසියම් අයන අතර ස්ටොයිකියොමෙට්‍රි 1:1යි. ඉතින් ඊළඟ අවස්ථාව ගමු අපි පොටෑසියම් කාබනේට් එක. ඒතර පොටෑසියම් කාබනේට් මට ලියන්න පුළුවන්. එයාගේ ලවණීය ජල විච්ඡේදනය වුණාට පස්සේ පොටෑසියම් අයන සහ කාබනේට් අයන ඇති වෙනවා. ඒතර පොටෑසියම් අයන දෙකයි. ඒතර මෙයාගේ ගන්නේ අපි එක වැඩි කිරීම 10^2යි ඝන ඩෙසිමීටරයට මවුල වලින් ඝන සෙන්ටිමීටර් 50ක්. එතන. එතකොට මේ අයන සාන්ද්‍රණය වගේ දෙගුණයක් තමයි මෙතනදී පොටෑසියම් අයන ලැබෙන්නේ. මේ අයන සාන්ද්‍රණය වගේ එක් ගුණයක්ම තමයි කාබනේට් අයන ලැබෙන්නේ. මොකද ස්ටොයිකියොමෙට්‍රි 1:1 නිසා. ඉතින් මෙහෙම ගත්තට පස්සේ දැන් මේක අහන්නේ මැග්නීසියම් කාබනේට් ඇති වෙනවද කියලා. අවක්ෂේප වෙනවද කියන එක. ඉතින් අපි ලියමු මැග්නීසියම් කාබනේට් අවක්ෂේපයට අදාළ අයනික ගුණිතය. මැග්නීසියම් කාබනේට් අවක්ෂේප වුණොත් මෙන්න මේ ආකාරය අවක්ෂේපයක් ලැබෙන්නේ. මම කලින් සඳහන් කළා අයනික ගුණිතය ගන්නෙත් KSP ගන්න විදිහටමයි. ඉතින් මම මෙතනදී Ki කියන එක දාන්නම් අයනික ගුණිතයට. එතන මැග්නීසියම් අයන සාන්ද්‍රණයත් ඒ සාන්ද්‍රණයේ ගුණිතයත් කාබනේට් අයන සාන්ද්‍රණයේ ගුණිතයක් තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් මේක ගන්නවා කියන්නේ මැග්නීසියම් නයිට්‍රේට් වලින් ඝන සෙන්ටිමීටර් 50ක්. ඒක නිසා මට ගන්න පුළුවන් මැග්නීසියම් 2+ වල මවුල ගණන. මැග්නීසියම් මෙතෙන්දී ඔයගොල්ලෝ බැරි වෙලාවත් මේ සාන්ද්‍රණයම මෙතනට දාන්න යන්න එපා. මොකද මේක මිශ්‍රණයක් තියෙන්නේ. ස්ටොයිකියොමෙට්‍රි අනුව මේ සාන්ද්‍රණය මෙතනට වැටෙනවා. ඒක හරි. නමුත් මෙතනින් අරන් තියෙන ඝන සෙන්ටිමීටර් 50යි. පොටෑසියම් කාබනේට් වලිනුත් ඝන සෙන්ටිමීටර් 50ක් අරගෙන තියෙන නිසා මේ ද්‍රාවණ දෙකක මිශ්‍රණයක්. ඒක නිසා අපිට මවුල ගණන් හොයලා පොදු සාන්ද්‍රණයක් ගන්න වෙනවා මේ අවශ්‍ය අයන අපිට අවශ්‍ය අයන වල. ඉතින් මම මැග්නීසියම් මවුල ගන්න හොයාගත්තා. එක වැඩි කිරීම 10^5ක් මවුල තියෙන ඝන සෙන්ටිමීටර් 1000ක. එහෙනම් ඝන සෙන්ටිමීටර් 50ක කොච්චර තියෙනවද කියලා අපිට මවුල ගන්න හොයාගන්න පුළුවන්. මේකෙන් එනවා 50 වැඩි කිරීම 10^3යි 10^3ක් උඩට යනවා 10^8යි. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10^7යි මවුල. 10^3 උඩට ගියා 50ත් එක්ක 10^8ක් වුණා 10^7. ඊළඟට මම හොයාගන්නවා මේ වගේම කාබනේට් අයනය අවශ්‍ය අපිට මැග්නීසියම් කාබනේට් හදන්න. මේ ද්‍රාවණයේ තියෙන කාබනේට් අයන මවුල ගන්න. කාබනේට් අයන මවුල ගන්න මම හොයාගන්න පුළුවන් මට. ඒක තියෙන එක වැඩි කිරීම 10^2කින් හම්බෙන්නේ. මොකද ස්ටොයිකියොමෙට්‍රියට අනුව ගෙනියන්න ඕනේ මවුල ගණන් තමයි ප්‍රධානවම. සමහර අවස්ථාවන් වලදී අපි ස්ටොයිකියොමෙට්‍රියට අනුව සාන්ද්‍රණ ගෙනියනවා. නමුත් මෙතෙන්දී අපි මවුල ගණන් ගෙනියන්න ඕනේ. මොකද නිශ්චිත පරිමාවක් අරන් තියෙන මිශ්‍රණයක් වෙන නිසා. ඒක නිසා පොටෑසියම් කාබනේට් වල මවුල ගානට සමාන ගානක් තමයි කාබනේට් මවුලත් ලැබෙන්නේ. ඒක නිසා මට කෙලින්ම ගන්න පුළුවන්. එකෙන් ඝන සෙන්ටිමීටර් 50යි. මෙතනදිත් ඒකමයි උනේ ස්ටොයිකියොමෙට්‍රි 1:1 නිසා. ඉතින් මෙතනින් එන්නේ 50 වැඩි කිරීම 10 3 උඩට යනවා 10^3ක් විදිහට 10^5යි. ඒක නිසා 5 වැඩි කිරීම 10^4යි මවුල. ඉතින් මට මේකෙන් ගන්න පුළුවන් මැග්නීසියම් අයන වල සාන්ද්‍රණය. මම මෙතන ලියා ගන්නම් මැග්නීසියම් අයන සාන්ද්‍රණය.
මැග්නීසියම් අයන සාන්ද්‍රණය මට ගන්න පුළුවන් 5 වැඩි කිරීම 10 ඍණ 8ක් මවුල තියෙන්නේ 10 ඍණ 7ක් මවුල අපිට ආවේ මෙතනින් ඝන සෙන්ටිමීටර් 50යි මෙයාගෙන් ඝන සෙන්ටිමීටර් 50යි මික්ස් කළාම එකතු කළාම එහෙනම් මුළු ද්‍රාවණය වෙලා තියෙනවා දැන් ඝන සෙන්ටිමීටර් 100ක් එහෙනම් මෞලික සාන්ද්‍රණය හොයන්න ඝන සෙන්ටිමීටර් 1000න් වැඩි කළා එහෙනම් මට එනවා 5 වැඩි කිරීම 10 ඍණ 6ක් ඝන ඩෙසිමීටරයට මවුල සාන්ද්‍රණය මෙයාවේ මැග්නීසියම් අයන වල සාන්ද්‍රණය දැක්කනේ මැග්නීසියම් අයන වල සාන්ද්‍රණය මෙයාගේ සාන්ද්‍රණයට සමාන වෙන්නේ නැහැ මොකද මේක මිශ්‍රණයක් වුණු නිසා ඒ නිසා මෙයාගේ මවුල ගාන හොයලා මුළු පරිමාවත් එක්ක තමයි මේ සම්බන්ධ ගන්න වෙන්නේ එහෙනම් මට කාබනේට අයන සාන්ද්‍රණයක් ගන්න පුළුවන් ওই විදිහටම කාබනේට අයන සාන්ද්‍රණය එන්නේ අපිට ආවේ 5 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල ඒක තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 100කමයි එහෙනම් මුළු පරිමාව කොච්චර තියෙනවද එහෙනම් 5 වැඩි කිරීම 10 කියන්නේ 10 ඍණ 3යි මවුල ඝන ඩෙසිමීටරයට මට එනවා කාබනේට අයන සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10 ඍණ 3ක් මැග්නීසියම් අයන සාන්ද්‍රණය ආව 5 වැඩි කිරීම 10 ඍණ 6ක් අපි දැන් ඒ ටික ලියාගමු මේ ටික දැන් අවශ්‍ය නැහැ එහෙනම් මැග්නීසියම් අයන සාන්ද්‍රණය මට ආවා 5 වැඩි කිරීම 10 ඍණ 6ක් ඝන ඩෙසිමීටරයට මවුල කාබනේට අයන සාන්ද්‍රණය ආවා 5 වැඩි කිරීම 10 ඍණ 3ක් ඝන ඩෙසිමීටරයට මවුල මේ මවුල ගණන් මේ සාන්ද්‍රණය හොයද්දී ඔයගොල්ලෝ කරන එක වැරද්දක් තමයි මම අර කලින් කිව්වේ මෙන්න මේ සාන්ද්‍රණයම මෙතනට දාන්න යනවා අපි කඩක් ගණන් වලදී මේ විදිහට භාවිතා කරන නිසා එතනට දාන්න යනවා මේ පරිමාව සැලකිල්ලට ගන්නෙ නැහැ එතන එක වැරද්දක් අපි අතින් සමාජලට වෙන ඒක නිසා මෙතනදී මවුල ගාන ගන්න මවුල ගාන අරගෙන මුළු පරිමාවට ඒක සාන්ද්‍රණය හොයන්න මොකද මෙතනදී ඝන සෙන්ටිමීටර් 50 කොටස් දෙකක් එකතු කරන්නේ ඒක නිසා අවසාන මිශ්‍රණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක් වෙනවා ඒකට 100ට අදාළව තමයි සාන්ද්‍රණය හැදෙන්නේ ඒක නිසා මේ සාන්ද්‍රණය වෙනස් වෙනවා ඒක අපි හොයාගන්න ඕනේ වෙනවා එහෙනම් දැන් අපි මැග්නීසියම් අයන සාන්ද්‍රණයයි ඒ කියන්නේ දැන් මේ අපි හොයන්න හදන්නේ අයනික ගුණිතය දැන් මේ අයන තියෙන ප්‍රමාණයට මේ අවස්ථාවේ කොච්චර අයන ගුණිතයක් එනවද කියලා ඒක KSPත් එක්ක මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා බලලා අපිට පුළුවන් අවක්ෂේපයක් ඇති වෙනවද නැද්ද කියලා බලන්න ඉතින් එහෙනම් අපි මේකේ අයනික ගුණිතය හොයමු එහෙනම් මැග්නීසියම් අයන සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10 ඍණ 6යි ඝන ඩෙසිමීටරයට මවුල කාබනේට අයන සාන්ද්‍රණය ආව 5 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටරයට මවුල එහෙනම් මේකෙන් මට එනවා 25 වැඩි කිරීම 10 ඍණ 9යි ඒ කියන්නේ 2.5 වැඩි කිරීම 10 ඍණ 8යි ඝන ඩෙසිමීටරයට මවුල ඔන්න මට අයනික ගුණිතය ආවා 2.5 වැඩි කිරීම 10 ඍණ 8ක් මැග්නීසියම් කාබනේට් වල KSP දීලා තියෙනවා අපි මේක තමයි හිව්වේ මැග්නීසියම් කාබනේට් වල KSP දීලා තියෙනවා 3.5 වැඩි කිරීම 10 ඍණ 8ක් එතකොට බලන්න 3.5 වැඩි කිරීම 10 ඍණ 8යි 2.5 වැඩි කිරීම 10 ඍණ 8යි මොකද්ද මේකේ වැඩි 3.5 වැඩි කිරීම 10 ඍණ 8 කියන අගේ වැඩි ඒ කියන්නේ KSP ට වඩා එතනදී KSP විශාලයි අයනික ගුණිතයට වඩා එහෙනම් KSP අයනික ගුණිතයට වඩා يعني අයනික ගුණිතයට වඩා විශාල අවස්ථාවක් නැත්නම් අයනික ගුණිතය කියන එක KSP ට වඩා අඩුයි නම් මොකද සංතෘප්ත වෙන්නවත් බෑ ද්‍රවණේ සංතෘප්ත වෙලාවත් නැහැ ඒක අවක්ෂේපයක් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ අවස්ථාවේදී අවක්ෂේපයක් ඇති වෙන්න බෑ එහෙනම් මේ අවස්ථාවේදී පිට පිළිතුර විදිහට ගන්න වෙන්නේ අවක්ෂේපයක් ඇති නොවේ අවක්ෂේපයක් ඇති නොවේ හේතුව අයනික ගුණිතය කියන එක KSP ට වඩා අඩු වෙලා තියෙන්නේ මං කිව්වා අයනික ගුණිතය අවම මට්ටමින් KSP ට වඩා සමාන වෙන්න ඕනේ ගණන් හදනකොට නැත්නම් KSP ට වඩා වැඩි වෙන්න ඕනේ අවක්ෂේපයක් ඇති වෙන්න නමුත් දැන් සංතෘප්තතාවයටවත් ලං වෙලා නැහැ මොකද KSP 3.5 10 ඍණ 8ක් තිබ්බා අපිට ආවේ 2.5 10 ඍණ 8යි ඉතින් මෙන්න මේ විදිහේ ක්‍රමවේදයකට තමයි මේ ගැටලු අමාරු නැහැ මං කියවන හැම වෙලෙම මේ සමතුලිතතාවයේ තියෙන කොටස් අමාරු වෙන්නේ නැහැ නමුත් සමතුලිතතාවයේ තමයි ළමයි ගොඩක්ම මිස් කරගන්න තැන. ඒ කියන්නේ ඒ ගානක් දිහා බලන්නේවත් නැහැ විභාගෙදි ප්‍රධානවම. ඒ කියන්නේ ඒ තරම් බයක් එකට ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන හේතුව තමයි මේ ගණන් නොහැකි වීම නෙමෙයි. මේ ගණන් අපි පැටලෙනවා. ඒ කියන්නේ සුළු කිරීම වලදී පැටලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ එක තැනක් මිස් වුණාට පස්සේ මේ ගාන එතනින් එහාට පහළටම වරදින්න පටන් ගන්නවා. අන්න ඒ වගේ පොඩි හේතු නිසා තමයි මේ ගානක් වරදින්නේ. එතකොට සමස්ත ගානක් වරදිනවා. අන්න ඒ වගේ කොටස් නිසා මේ ගාන ගොඩක් අය තෝරගන්නේ. නමුත් මේ වගේ පැහැදිලි කිරීමක් මගින් කෙලින්ම ඔයගලන්ට
ගැටලුවකට යන්න පුළුවන් උත්තරයට යන්න පුළුවන්. ඉතින් මේක තමයි මං අද අවක්ෂේපය ඇතිවීම පිළිබඳව අපි කතා කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා අද කරපු පාඩමත් ඔයගලන්ට වැටෙන්නේ නැති කියලා, තේරුම් ගන්න නැති කියලා. එහෙනම් අපි සමතුලිතතාවය සහ නැත්නම් අනිත් පාඩම් වල ඊළඟ පාඩම් වලදී හම්බ වෙමු. මේ කොටසෙත් ගැටලු මොනවා හරි තව කෙරෙන්න ඕන පාඩම් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට.